එතකොට පින්වත්නි අපි මේ සංසාරේ කරක් ගගහ යන අය. එතකොට මේ සංසාරේ අපි කොතෙකුත් නිරේ ඉපදිලා ඇති. දැන් අපිට මේවා මතක නැහැ. සංසාරයේ කොතෙකුත් අපි പ്രേත ආත්මවල ඉපදිලා ඇති. දැන් අපිට මේවා මතක නැහැ. සංසාරයේ කොතෙකුත් අපි තිරිසන් ආත්මෙ ඉපදිලා ඇති. දැන් මේවා අපේ මතක නැහැ. මතක නැතුණාට බඩු ළඟ තියෙනවා. මේක අදගෙන යන්න පුළුවන් එක ළඟ තියෙනවා. ඒ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් තමයි පුද්ගලයා මේ භයානක தත්වෙට වැටෙන්නේ. ඒතර පොදු වශයෙන් ගත්තොත් අපි මේ සියලුම දෙනා සත්වයෝ කරුණු දෙකකින් බැඳී ඉන්නවා. මම එකක් කියන්නම් ඔබ අනිත් එක කියන්නේ. අවිද්‍යාව එක. ඊළඟ එක අවිද්‍යාවෙන් මොකද කරන්නේ? ඇත්ත වහනවා. ඇත්ත වැහුවම ඥානවන්තයද මෝඩයෝද? මෝඩ නොවේ. තණ්හාවෙන් මොකද කරන්නේ? ආසාව ඇති කරෝලා ඒකට ඇදගෙන යනවා. ඇත්ත වහලා තමයි මේ වැඩේ යන්නේ. අවිද්‍යා තණ්හා. මේ දෙකෙන් යුක්ත වූ අපිට බලවත් දෘෂ්ටියක් තියෙනවා සක්කාය දිට්ඨි කියලා. මේ සක්කාය දිට්ඨිය තියෙනකොට බලවත්ව ඉස්සරහට එන්නේ කර්ම විපාකයයි. මොකක්ද ඉස්සරහට එන්නේ? ධර්මයේ නෙමෙයි ඉස්සරහට එන්නේ කර්මයයි. මොකක්ද ඉස්සරහට එන්නේ? අවුරුදු 40ක් අම්මා කෙනෙක් සිල් රැක්කා. හැම පොයේටම සිල් ගන්න ගියා අම්මා රුවන්වැලි මහසෑයට. එයාම මැරුණා. ගෙදර සියලු දෙනා හිතුවේ අම්මා යන්ට ඇති කියලා දිව්‍ය ලෝකේ. 3 මාස දානෙන් පස්සේ දුවට වැහුණා. වැහිලා කිව්වා මං අසවල් කිනා කියලා අම්මගේ නම කියන්න ගත්තා. දුව කෝ නෑනේ අපි පිළිගන්නේ නෑ ඕක. අපේ අම්මට ඕක වෙන්න විදියක් නෑ. අපේ අම්මා අවුරුදු 40 සිල් ගත්තා. කිව්වා හරි බොලේ මං සිල් ගත්තා. මට වැරදුනා. මගේ අතින් භාග්‍යවතුන් වහන්සේට නිගරුවක් වුණා. මොකද කියලා ඇහුවා. මම රැයට පස්සහරුල මළුවේ බුදිය ගත්තා. දැන් හිතාගන්න රුවන්වැලි සෑයට ගිහිල්ලා සමහරු කකුල් දෙක ඉස්සරහට දාගෙන බෙත්තියට හේතු වෙලා වන්දනා කරනවා. ආගෞරවයක්ද ගෞරවයක්ද? අපේ අම්මලා සෑහෙන්න කරනවා මේ වැඩේ. පා ඉස්සරහට දාන එක අගෞරවයක්. තමන් සරණ ගිහපු ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට පා දාන්නේ කවුද? අමතක වෙලාවත් කෙරිලා නම් සමාව ගන්නට. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට පාදමාලා වාඩි වුණාට පස්සේ මරණයට පත් වෙනකොට ඉස්සෙල්ලා විපාක දෙන්නේ ඒක. ඊට පස්සේ තමයි අනිත් ඒවා. බුද්ධ රත්නය කියන්නේ කෙලි බඩුවක් නෙමෙයි. අපි සරණ ගියපු අපේ පිහිට. අපේ ආරක්ෂාව. ධර්ම රත්නය කියන්නේ කෙලි බඩුවක් නෙමෙයි. අපේ ආරක්ෂාව. සංඝ රත්නය කියන්නේ අපේ ආරක්ෂාව. ඒ නිසා ඒ දෙවි මිනිසුන් සහිත ලෝකේ අග්‍ර ශාස්ත්‍රුන් වහන්සේ. අපි මේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවන් පානකොට ඔන්න ඉතුරුණා නොවිසුරුණු ධාතු. දන්ත ධාතුන් වහන්සේලා 4 නම, අකු ධාතුන් වහන්සේලා 2 නම, ලලාට ධාතුන් වහන්සේ. දැන් ඔන්න ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? සේරුවාවිල.
ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩින්නේ කොයිද? රුවන්වැලි මහසෑයේ. ඔන්න එතකොට සාම්පති බ්‍රහ්ම රාජයාට උනේ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. එයා යන්න ඕනේ කොහටද? රුවන්වැලි සෑය ළඟට. සාම්පති බ්‍රහ්ම රාජයාට උනේ ලලාට ධාතුව වඳින්න. ෂේරුලින්න ඕනේ. එතකොට මේ මිනිස්සු වෙලා අපිත් යනවා උතන්ට. දෙවියන් බමුන් වඳින්න එනවා. දෙවියන් බමුන් බොහෝම කරුසරු සහිතව වඳින්නේ. අපිත් එනවා එතනට. යන ගමන් ඔය කතා කර කර ෆෝන් අල්ලනවා, සෙල්ෆි ගහනවා. හොඳට රැස් කර ගන්නවා. සෙල්ෆි පිස්සුව. ආච්චිලා සෙල්ෆි ගන්නවනේ. සෙල්ෆි? මොකක්ද සෙල්ෆි කියන්නේ? කැමරාව ෆෝන් එකෙන් අල්ලගෙන මෙහෙම දඹදිව ගිහිල්ලා සීයලත් ගහනවා මෙහෙම කළා. හරිද? වැරදි නේද? මම දැක්කා මේ දඹදිව ගිහිල්ලා වෙච්ච සිද්ධියක් නම් අම්මේ ආයෙනම් දකින්න ලැබෙන්න ඉපා. වන්දනාමාන කර කර ඉන්නකොට අපි වජිරාසන විහාරේ වන්දනාමාන කර කර ඉන්නවා. හරිද? එතකොට තායිලන්ත වලින් මං හිතන්නේ මේ වන්දනා නඩයක් ආවා. හරි ලස්සන පහනක් අරගෙන. ලස්සන හැඩයට තියෙන පාන හරි ගස්සලා මැද්දේ ඊටපන්දම ගහලා ඒක ලස්සනට ගුණ කීකී වන්දනා කළා. ඇතුලේ වඳින්න තියෙන නිසා අපි ඉස්සරහා වන්දනා කරනවා. අපිට ඉස්සරහා විහාරේ ගාව බිම ඒ ටික ඔක්කොම හේතු කළා. ඒගොල්ලෝ වන්දනා කළා පිටත් වුණා. අපිත් වන්දනා කරගෙන ඉඳිද්දි ඔන්න නඩයක් ආවා. අර වැඩිපුරම මෝඩ මිනිස්සු ඉන්න රටින්. දේශපාලනඥයෝ නාසලනු දාලා කරකෝන මිනිස්සු ඉන්න රට. ලංකාවේ බුදුන් උපන්නා කීප ගමන් උඩ පැන පැන තප්පුලන රට. ආන්ගේ මෝඩයින්ගේ රටෙන් කට්ටියක් ආවා. ඇවිල්ලා වන්දනා කරන ගමන් එක අම්මා කෙනෙක් දැක්ක අර දැල්වි දැල්වි පහන් තියෙනවා. එම්ම ඔළුව අරලා බෑ හරි හැඩ පහන් නොවේ. ඊටසේ මට ඇහුණා තව කෙනෙකුට කතා කරනවා කම් කියලා. ඊට පස්සේ ඒක පහන නිවිලා තිබ්බා. ඒ පහන යා අම්මා ගත්තා. අනිත් අයට කිව්වා එතන හිටිය තව හාමුදුර කෙනෙක් එක බලා ගන්න හාමුදුර කෙනෙක්. ඒ හාමුදුරන්ගෙන් ඇහුවා මං හිතන්නේ මේ පහන් ටික ගන්න. දෝගන කට්ටියත් එක්ක ආවා. අර භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දැල්වි තිබුච්ච පහන් ටික කටින් පිඹ නිවාගෙන ගියා. ගිහිල්ලා අර ටික ඔක්කොම පොදියට අරගෙන දිව්වා. මං කල්පනා කළා සැකේ මේ මිනිස්සු මොකටද මෙතෙන්ට ආවේ? මෙච්චර විදමක් කරගෙන ඇවිල්ලා හොඳ පවක් රැස් කරගත්තානේ. හොඳ පවක් රැස් කරගත්තානේ. රුවන්වැලි මහසෑයේ අපේ පිරිසක් ගිහිල්ලා ලස්සන උස හඳුන් කූරු ලස්සනට ගහගෙන ගිහිල්ලා අපි අඳුරන පිරිසක් වන්දනාව කර කර හිටියා. වන්දනා නඩයක් ආවා. මේ ගෑනු ටික ඒ ටික අරන් ගියා. භාග්‍යතුන් වහන්සේට සුවඳ පුදන්න ඉඩ තිබ්බේ නැහැ. තව පිරිසක් ඉන්නවා භාජනේ පූජා කළා මිනිස්සු වන්දනා කරනකොට භාජනේ හිමීට තමන්ගේ මල්ලට දා ගන්නවා. අනේ ඉතින් මේව දැක්කහම හරි දුකයි. මේ සංසාරේ භයානක තැන්වල ගිහින් උපදින්න කටයුතු සිද්ධ කරගන්න. කොහොමද මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙම එකක්. බල මේ කවුරුත් කරන්නේ තම තමන් වපුරගෙන ආපු පිළිවෙලට නේද? තමන්ගේ කුඹුර වපුරාගෙන ආපු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි මේ ආත්මෙත් ආයක කරන්නේ. ඒක වස්ත්‍රයට අයිති නෑ. ඒක ක්‍රියාවට අයිති. කුඹුර වපුරීම අයිති මොකේටද?
කුඹුර වපුරනවා කියන්නේ හිතෙන් හිතනවා, වචනෙන් කියනවා, කායින් කරනවා. ඒක රටාවක් තියෙනවා අපි සංසාරේ අපේ එක එක්කෙනා කරගෙන ආපු. එතකොට මේ ආත්මෙත් කරන්නේ ඒ රටාවෙන්මයි. එහෙම රටාවෙන් කරගෙන එනකොට ඒකට අනුකූලව යට හැදිච්ච ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය. මොකද්ද? දුස්සීල කෙනාට එකතු වෙනවා. හොරාට එකතු වෙනවා. වලත්තයාට එකතු වෙනවා. බේබද්දාට එකතු වෙනවා. සිල්වතාට එකතු වෙනවා. ගුණවතාට එකතු වෙනවා. සත්පුරුෂයාට එකතු වෙනවා. මේක මොන ස්වභාවයද? ධාතු ස්වභාවය. ඉතින් මෙහෙම පැටලී යන අපට අනේ බුදු කෙනෙක් පහළ වුණා කියන කාරණේ ඔන්න අහන්න ලැබුණා. දැන් ඔන්න මේ ආත්මේ මැරිලා ගිහිල්ලා ඔබ දැන් අවුරුදු 500කින් ආයෙ මනුස්ස ලෝකෙට එනවා. එතකොට මෙච්චරවත් තියෙයිද? නෑ. එතකොට මහා මෙවුනාවක් නෑ. මේවත් නෑ. එතකොට බුද්ධ ආගම වෙනුවට හාත්පසින්ම වෙනස් දෙයක් උගන්න ඉදීවි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නැතුව. අවුරුදු ඊට පස්සේ ඒක මැරිලා ගිහලා 1000කින් උපදිනවා. එතකොට මුකුත් නෑ, එක එක දේවල් අදහගෙන දුෂ්ට කමෙන් ඉඳී. එහෙම රටාවක තමයි මේ යන්නේ. ඉතින් පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සක්කාදිට්ඨිය ප්‍රහාණය කරගෙන මේ ධර්මය අවබෝධ කළේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න උදව් වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමය, මාගේ ආත්මය කියන දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ පේන විදිය. Tamanට පේන්නේ කොහෙන් බැලුවත් මගේ. මට ඕන හැටියට පවත්වන්න පුළුවන්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය නැතුව යන්න නම් මම නෙවෙයි, මගේ නොවේ, මට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නැහැ කියලා අවබෝධ වෙන්න ඕනේ. ඒක අවබෝධ වෙන්න නම් මොකද්ද අවබෝධ විය යුත්තේ? තව ටිකක් කියන්න බලන්න ජඹුරට. හරි. හේතු ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදේ තමයි. ඒක මේ වගේ එකක්. දැන් මේ පොළව ගම්මු. මහ පොළව. මහ පොළවේ අපි අඹ ගහක් හිටවනවා. කොස් ගහක් හිටවනවා. දෙල් ගහක් හිටවනවා. පොල් ගහක් හිටවනවා. ගස් කීයක් හිටෙව්වද? 4. මොනවද? අඹ ගහක් හිටෙව්වා. මතක නැහැ? අඹ ගහක් හිටෙව්වා. කොස් ගහක් හිටෙව්වා. පොල් ගහක් හිටෙව්වා. දෙල් ගහක් හිටෙව්වා. හරි. අඹ ගහෙන් හටගන්නේ අඹ ගෙඩි. දෙල් ගහෙන් හටගන්නේ දෙල් ගෙඩි. කොස් ගහෙන් හටගන්නේ කොස් ගෙඩි. පොල් ගහෙන් හටගන්නේ. එතකොට මේ ගස් හතරේ ඵල වර්ග 4ක්. පොළව 4 ආකාරද ඒකාකාරද? පොළව ඒකාකාරයි. පොළව එක සමානයි. ජලය 4 ආකාරද ඒකාකාරද? ඒකාකාරයි. ජලය සමානයි. ජලය උදව් කරේ, පොළව උදව් කරේ වැඩෙන්න. හැබැයි වැඩුනේ වෙන් වෙන් වශයෙන් 4ක්.
නෙමෙයිද එහෙම? අඹ ඇටේ හිටෙව්වේ යම්සේද ඒ විදිහට අඹ පැලි හටගත්තා. දෙල් ගස හිටෙව්වේ යම්සේද ඒ විදිහට දෙල් ගහ හටගත්තා. කොස් ගහ හිටෙව්වේ යම්සේද නමුත් මේ හතරට මේක සමාන ප්‍රත්‍ය එක සමාන උපකාර ලැබුණා ජලේනුයි පොළවෙනුයි ආලෝකේනුයි එක සමාන උපකාර ලැබුණා. නමුත් වෙනස් වෙනස් දේවල් තමයි උපද්දවලා දුන්නේ. ඒ වගේ අපි කර්ම රැස් කරාම වෙනස් වෙනස් කර්මානුරූපව අපි ගිහිල්ලා උපදිනවා. හැබැයි ඒක සමාන උදව්ව ලැබෙනවා. අද ඔබට දානි දුන්නා. අපි කියමු පරිප්පු ඉබතුයි කියලා. පරිප්පු තිබ්බද? තමක්ද තිබ්බේ? කොස්. පොළොස්. මේ 15000කට පොළොස්. පරිප්පු පොළොස් වෙන පාපඩම් ගෝවා මැල්ලුම වෙන කැකිරි. එතකොට අපි ඔක්කොටම එකම ආහාරයක් නේ ලැබුණේ. නමුත් අපි එක් එක්කිනාගේ ආයතන වෙනස් නැද්ද? අපි එක් එක්කිනාගේ සිතන රටාව වෙනස්. අපි එක් එක්කිනා කල්පනා කරන විදිය වෙනස්. අපි එක් එක්කිනාගේ ආශාවන් වෙනස්. අපි එක්කම පෝෂණය වුණේ පොදු දෙයකින්. නේද? පොදු දෙයකින් පෝෂණය වුණේ. මේ වගේ තමයි හේතුව කියලා කියන්නේ අපි එක එක්කිනාගේ වෙනස් වෙනස් දේ වගේ. ප්‍රත්‍ය කියලා කිව්වේ ලැබිච්ච දානේ වගේ. පොදු දෙයක්. එතකොට මේ එක එක්කිනාගේ කෙලෙස් එක එක ආකාරයි. නමුත් ඕගොල්ලන්ට එක එක්කිනාට එක එක ආකාර වුණාට බෙදුවේ සමාකාරයෙන් නෙමෙයිද දානේ? සමාකාරයෙන් බෙදුවේ. එතකොට අපි ඔක්කොටම ලැබුණේ එකම දෙයයි. නමුත් ග්‍රහණය වෙන්නේ වෙනස් වෙනස් ආකාරයෙන්. පටිච්ච සමුප්පාදයේ වගේ එකක්. පටිච්ච සමුප්පාදය අවබෝධ කළ යුත්තේ හටගන්න ආකාරයේ විතරක් නෙමෙයි. පරිසම්පාදයේදී හටගන්න ආකාරයත් අවබෝධ කළ යුතුයි. නිරුද්ධ වෙන ආකාරයක් අවබෝධ කළ යුතුයි. යම් කිසි කෙනෙකුට පටිච්චසමුපාදේ හටගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වුණාද ඔහුට හේතුඵල අවබෝධ වුණා. යමෙකුට හේතුඵල අවබෝධ වුණාද ඔහුට සක්කාය කියන දැක්ම නැතු යනවා. සක්කාය දෘෂ්ටිය නැතු යනවා. යමෙකුට සක්කාය දෘෂ්ටිය නැති වෙනවද එයා නිතර නිතර පෙළඹෙනවා හේතුඵල වශයෙන් බලන්න. ඒ හේතුඵල වලින් තමයි ඒක එයාට තේරුනේ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ හොයාගත්තුවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර ලෝකේ කවුරුවත් මෙහෙම දේවල් දැනන් සිටියේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. ලෝකේ දැනගෙන හිටියේ මේ අපිට සැප දුක් දෙන්නේ මේ නොපෙනෙන ලෝකෙන්. අපිට සැප දුක් දෙන්නේ අපි මවහපු අය. දැන් අපි ගත්තොත් ලෝකේ අනිත් ආගම් ගන්නන්නේ කොහොමද? අපි මිනිස්යාව දෙවියෝ දෙවි කෙනෙක් මවලා. එහෙමනේ උගන්වන්නේ. ඒතර සැප දුක් දෙන්නේ හින්දු ආගම උගන්වන්නෙත් එහෙම නේද? හින්දු ආගම උගන්වන්නේ කෙනෙක් ලෙඩ කරන්නේ සනී කිපිලා. ඇවිද්දවන්නේ රාහු ඇවිසිලා. එතකොට දුකටපත් වෙන්නේ සනී ඇවිසිලා. ලෙඩ රෝග හටගන්නේ කේතු ඇවිසිලා. මනමාලකම් කරන්නේ චිකුරු ඇවිසිලා. ඉගෙන ගන්නේ ගුරු ඇවිසිලා. ඔය ඒ ග්‍රහය ටික ඔක්කොම එකතු කරලා පොට්ටනියකට ගැට ගහලා මොහොතට දැම්මොත් ඔක්කොම ඉවරයි නේද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොමක්ද? කම්ම දායාදෝ. කර්මය දායාද කරගෙන වාසය කරනවා. කම්ම යෝනි. කර්මය උප්පත්ති ස්ථාන කරගෙන වාසය කරනවා.
කම්ම බන්දු කර්මයෙන් නෑදෑය කරගෙන වාසය කරනවා. කම්ම පටිසරණෝ කර්මයේ පිළිසරණ කරගෙන වාසය කරනවා. යම් කර්මයක් කරයිද කල්යාණ වූ හෝ පාපී වූ හෝ ඒ තමාගේ උරුමය වන්නේය. බුද්ධ දේශනාව මෙහිමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදයේ උන්වහන්සේ අවබෝධ කළේ වජිරාසනී මත. වජිරාසනී මත අවබෝධ කරපු පටිච්ච සමුප්පාද ධර්මය මේක කියනවා භාග්‍යවතුන් වහන්සේ එක් සමයක උරුවේල ජනපදයේ නේරංජරා නදී තෙර බෝධි රුක් මුල සම්බුද්ධත්වයට පත් වූ මුල් දවස්වල එක දිගට සත්තාහං කියන්නේ 7 දවසක් එක පළඟින් වැඩ හිටියා රහත් ඵල සමාපත්තියෙන්. එතකොට උන්වහන්සේ එක පළඟින් කියන්නේ මෙහෙම වාඩි වෙලා දවස් කීයක්ද? දවස් 7ක් එක දිගට හිටියා. අතකෝ භගවා තස්ස සත්තාහස අච්චේන ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ 7 දවස් ඇවෑමෙන් තම්මා සමාධිම්මා වුට්ට හිට්වා. ඒ සමාධිය නැගිට්ටා. නැගිටලා රාත්‍රී ප්‍රථම යාමේ ඒකේ 7 දවසකට පස්සේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ පළමු යාමේ පටිච්ච සමුප්පාදං අනුලෝමං සාදුකං මනසාකාසි ප්‍රතිත්‍ය සමුත්පාදය ඒකේ මේ හේතුඵල ධර්මය මෙනෙහි කරන්නට පටන් ගත්ත අනුපිළිවෙලින් මෙනෙහි කරන්න පටන් ගත්ත අවබෝධ කරපු එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පවා අවබෝධ කරපු එක මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න පටන් ගත්ත විදිය තියෙනවා. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මෙය වෙයි. මෙය තිබුණොත් මේ ඉමස්මින් සති කිව්වේ මේ ඇති කල්හි මෙය වෙයි. මේ ඇත්තොත් තමයි මේක තිබුණොත් තමයි මේක වෙන්නේ. ඉමස්ස උපාදා මේ ඉපදුනොත් තමයි මෙය උපදින්නේ. එතකොට ඒක තමයි පළවෙනි ආර්ය න්‍යාය. මොකද පළවෙනි ආර්ය න්‍යාය? මේ ඇති කල්හි මෙය වේ. මේ උපදින කල්හි මේ උපදී. ඒක ඒ කියන්නේ මෙයයි කියලා උන් විස්තර කරනවා. යදිදන් මෙයයි අවිද්‍යාව නිසා සංස්කාර ඇති වේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වේ. සංස්කාර ඇති කල්හි විඥාණය ඇති වේ. විඥාණය ඇති කල්හි නාම රූප ඇති වේ. අහලා තියෙනවද මේක? නාම රූප ඇති කල්හි සලආයතන ඇති වේ. සලආයතන ඇති කල්හි ස්පර්ශය ඇති වේ. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇති වේ. විඳීම ඇති කල්හි තෘෂ්ණාව ඇති වේ. තණ්හාව ඇති කල්හි උපාදාන ඇති වේ. උපාදාන ඇති කල්හි භවය ඇති වේ. භවය ඇති කල්හි ඉපදෙයි. ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් සියල්ල හටගනී. මෙසේ මුළු මහා දුක්ඛ ස්කන්ධය හටගනී. මේන් අපිට අපල දින ග්‍රහයෝ 12 දෙනා. එතකොට තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයා පිළිගන්නේ රවිචන්ද්‍ර කුජ බුද්ධ සනි ශුක්‍ර මේ කට්ටියද? ඒ මොන ධර්මද? ඒ හින්දු දහම. ඒක හින්දු. අපි පිළිගන්නේ ඒක නෙමෙයි. අපි පිළිගන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා සංස්කාර ඇති වේ. සංස්කාර නිසා විඥානය ඇති වේ. විඥානය නිසා
නාම රූප ඇති වේ. නාම රූප නිසා සලආයතන ඇති වේ. සලආයතන නිසා ස්පර්ශය ඇති වේ. ස්පර්ශය නිසා විඳීම ඇති වේ. විඳීම නිසා තණ්හාව ඇති වේ. තණ්හාව නිසා උපාදාන ඇති වේ. උපාදාන නිසා භවය ඇති වේ. භවය නිසා උපදී. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සියල්ලම හටගනී. එතකොට පින්වත්නි දැන් ඔන්න ඔබ එහෙම හිතන්න. ඔබ ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා. දිගටම ලෙඩ වෙනවා. දැන් කෙනෙක් කියනවා මේ ලෙඩ වෙන්නේ නම් උඹලාට අපල ගිහිල්ලා බලවාපන් කියනවා. වේලපත්කඩ. දැන් ඒ යන්නේ මොන පාරේද? හින්දු පාරේ. එතකොට එයාගේ හිතේ තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එකක්ද හින්දු එකක්ද? හින්දු. අපිට ලෙඩ වෙනවා. දැන් මේ ළඟදී මට මං අසනීප වුණා ගොඩක්. මහත්තයෙක් ඇවිල්ලා අනේ ඔබ වහන්සේට අසනීප වෙනවනේ. මං කෝ මට අසනීප වෙනවා. මොකද මං ඉපදිලා ඉන්නේ. ඒ නිසා ජරා ව්‍යාධි මරණ ශෝක වැළපීම් දුක් දුමනස ඔක්කොම මට හට ගන්නවා. ඔයාට එහෙම නැද්ද කියලා ඇහුවා. ඔයා රන්ටිදීන් හටගෙනද කියලා ඇහුවා. එතකොට hina වෙලා කියනක නෑ 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 මං රන්ටිදීන් නෙමෙයි මටත් ඕක තමයි කිව්වා. මං කුති ඒක තමයි. ඉතින් මොනව කරන්නද? එතකොට ඒකේ ඒ විදිහට තේරුම් ගන්නකම්ම මිසදිටුවට බර නැද්ද පුද්ගලයා? ගොඩාක් තේරුනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කටින් විතරයි. හිතේ නෑ. සරණ පිහිටන්න ඕනේ, කටට එන්න ඕනේ. ඒක කොහෙන්ද එන්න ඕනේ? හිතෙන් එන්න ඕනේ. හිතෙන් එන්න ඕනේ. හිතෙන් එන්නේ ව්‍යාජ ශ්‍රාවකයෝ. අවංක ශ්‍රාවකයෝ නෑ. ඒක මං හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒක වීම ශාස්ත්‍රුන් වහන්සේටත් අගෞරවයක් නේද? ව්‍යාජ ශ්‍රාවකයෝ බිහිවීම. අවංක ශ්‍රාවකයා සීකරන්නේ ශාස්ත්‍රුන් වහන්සේව නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ පරිසම්පාද ගැන කියලා තියෙන කාරණේ අපි ටිකක් මෙහෙම කල්පනා කරමු. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද අපි? ඔව්. දුක්ඛාරි සත්‍ය පේන්නේ. දුක හටගන්න හේතු වුණේ මොකද්ද කියලා පේන්නේ. මේ හේතු නැති වුණොත් ඵලෙ නැති වෙනවා කියලා පේන්නේ. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පේන්නේ නැහැ. ඒකට මොකද්ද කියන්නේ? අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා තමයි සංස්කාර තියෙන්නේ. සංස්කාර කිව්වේ සංස්කාර කියන්නේ මේ අවිද්‍යාව නිසා තමයි මේ කයින් අපි ක්‍රියා කරන ආස්වාස ප්‍රස්වාස කියන්නේ කාය සංස්කාර. වචනින් මෙනෙහි කරනවා වාචී සංස්කාර. මනසින් හිතනවා මනෝ සංස්කාර. දැන් ඔන්න ඒක සංස්කාර. තව සංස්කාර තියෙනවා පුඤ්ඤාභි සංකාර. පින් කරනවා. අපුඤ්ඤාභි සංකාර. පව් කරනවා. ආනෙන්ජාභි සංකාර. ධානාදී වඩනවා. එතකොට දැන් අපි ගත්තොත් පින් පව් කරන්න හෝ හුස්ම ගන්න හෝ මොකද්ද තියෙන්න ඕනි? කයක් තියෙන්න ඉපෑ. පුඤ්ඤාභි සංකාර කිව්වේ පින් නැමැති සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර කිව්වේ පව් නැමැති සංස්කාර. ධ්‍යාන අභිඥා නැමැති සංස්කාර. මේ මොනවා හටගන්නත් සිතක වචනේ තියෙන්න ඕනේ නේද? සිතක වචනේ නැතුව කොහොමද සංස්කාර හටගන්නේ? දැන් ඔන්න ඔබ මෙහෙම හිතන්න. දැන් මේ ජීවිතය ගැන ඔබ හිතන්න. ආස්වාස ප්‍රස්වාස කරනවද නැද්ද? ආස්වාස ප්‍රස්වාස කරනවා.
හුස්මට ඔබ බැඳිලාද ඉන්නේ? හුස්මෙන් ඔබ නිදහස්වද ඉන්නේ? හුස්ම බැඳිලා ඉන්නේ. හුස්ම බරන්න ඕනේ හිර වුණොත්. හුස්මේ එල්ලෙනවා ඔබ. හුස්මේ බැඳිලා ඉන්නේ මම කියලා. දැන් මේ මොහොතේ හිතන්න ඔබට එන්නේ නැද්ද සිටි මේ කතා කරන්න මේ හිතට වචනේ එන්නේ නැද්ද? හිතට වචන එනවා. ඒවට මොකද්ද කියන්නේ? විතක්ක ਵਿਚාරය. එතකොට ඔබට මේ හඳුනා ගැනීම හිතේ හටගන්නේ නැද්ද? හටගන්නවා. විඳීම් නැද්ද? විඳින මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව සහගතව නම් ඔබේ විඥානීය අවිද්‍යාවෙන් යුක්තද නැද්ද? අවිද්‍යාව යුක්ත විඥානයක් තියෙන්නේ දැන්. බුදුරජාණන් වහන්සේ වදාළා අවිද්‍යාවෙන් යුක්ත විඥානයක් පහළ වෙනවා මේ ආයතන හයේම. ආයතන හයේම පහළ වෙනවා. ආයතන හය කියන්නේ මොනවද? ඇස. එතකොට ඇසේ පහළ වෙන්නේ මොකද්ද? චක්කු විඥානි. කනේ පහළ වෙන්නේ මොකද්ද? සෝත විඥානි. නාසයේ පහළ වෙන්නේ ගාහන විඥානි. දිවේ පහළ වෙන්නේ ජීව විඥානි. කායේ පහළ වෙන්නේ කාය විඥානි. මනසේ පහළ වෙන්නේ. නමුත් අපි දන්නවද එහෙම එකක්? අපිට තේරෙන්නේ කොහොමද? අපිට තේරෙන්නේ කොහොමද? අපි මේ විඥානේ පහළ වෙන එකක් අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ මොකද්ද? ශා ලස්සන රූපයක්. අපු අන්න අරකි පේනවා පෙන්වන්න බෑ කියනවා. එතකොට දෙකයි. ආන් දාන්සලා අයිස්ක්‍රීම් කමු කියනවා. පේනවා. නේද? ඒතර අපිට පේනකට අපි හැමදෙස්සෙම බලන්නේ කොහොමද? මම බලනවා. අපිට ඇහෙනවා. ඇහෙනකොට හිතෙන්නේ කොහොමද? මම අසනවා. අපිට නාසයට දැනෙනවා. ඒතර හිතන්නේ මම ආග්‍රහණය කරනවා. අපි කෑම කනවා. එතකොට හිතෙන්නේ මම රස විඳිනවා. අපිට කයට පහස ලැබෙනවා. ඒතර හිතෙන්නේ මම පහස විඳිනවා. අපි හිතෙන් හිතනවා. හිතෙන් හිතන රටාවට අපිට හිතෙන්නේ කොහොමද? මම හිතනවා. දැන් අපිට මේක පේන්නේ ඇත්තක් වගේද බොරුවක් වගේද? ඇත්තක්ම වගේ පේනවා. හැබැයි වෙලා තියෙන විඥානේ පහළ වීම. එක ස්පර්ශයක් වෙලා. එතකොට ඇහි විඥානේ පහළ වෙච්ච ගමන් ඇහි රූපයයි විඥානේ එකතු වෙනවා. වෙලා තියෙන්නේ ඕක. කනේ විඥානේ ඇහැට යමක් ඇහුණා කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? කනයි ශබ්ද විඥානේ එකතු වෙලා. ඒක වෙලා තියෙන්නේ. නමුත් වෙච්ච දේ පේන්නේ අපිට ඊට හාත්පසින් වෙනස් එකක් පේනවා. ආන් ඒක තමයි අවිද්‍යාව. අපිට පේන්නේ විනාශ එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? විඥාණයට අනුකූල වූ නාම රූප තියෙන්නේ. නාම රූප කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ රූප කිව්වේ පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. මේව ටිකක් ගැඹුරු තමයි. නමුත් ගැඹුරු දේවල් මේක ගැඹුරු කිව්වට අපි මේ ගැන තේරුම් ගන්න මහන්සි ගන්නට ඕනෙමයි. ඇයි හේතුව? මේ මුලාවෙන් අත්මිදින්න වෙන ක්‍රමයක් නැහැ. අපිට මුලාවෙන් අත්මිදින්න වෙන ක්‍රමයක් නැහැ. අපිට නොතේරෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධයේ සත්‍යයි කියලා. අපිට පැහැදීමක් ඇති. අපි මේ කිසිම දෙයක් දන්නේ නැතුව අපි අර කේන්ද්‍ර chart එක බලලා ඒකේ ග්‍රහයෝ ඉන්න හැටි බලලා මේ අදාහ ගන්නවනි සර්ව සම්පූර්ණ විදියටම. අනේ දැන් මේ තව අවුරුදු 2කමාරකින් රවි මෙතනට මාරු වෙනවා. තව අවුරුදු 1කමාරකින් සනි මෙතනට යනවා. තව අවුරුද්දකින් ශුක්‍ර අතන්ට ආවම මගේ ප්‍රශ්න ඉවරයි. මෙම අදාහ ගන්නවනි මිත්‍යාව. මිත්‍යාව අදාහ ගන්න නැද්ද එහෙම? මෙහෙම කර කර මිත්‍යාව අදාහ ගන්න නැද්ද? අදාහ ගන්න. කවුද? අපි නෙමෙයි. ආන් ඒකයි. එතකොට
මිත්‍යාව දෙවරක් නොසිතා අදාහ ගන්නවා. නමුත් මේ බුද්ධ දේශනා අදාහගන්නේ නැහැ. ප්‍රශ්න කර කර ওই සංස්කාර නෙමෙයි උතන තියෙන්නේ. උතන තියෙන්නේ වෙන සංස්කාර කීර්කේ වාද කර කර ඉන්නවා. බුද්ධ දේශනා අදාහගන්නේ. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා අපි අදාහ ගන්න ඕනේ. මේක මේ විදිහට වෙන්නේ. එතකොට නාම රූප නිසා ආයතන 6ක් මේ ඇස කන නාසය දිවකය මනසේ ඒ කියන්නේ දැන් ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතුත් වැඩ කරනවා. ස්පර්ශයත් වැඩ කරනවා. වේදනාත් වැඩ කරනවා. තණ්හාත් වැඩ කරනවා. චේතනාත් වැඩ කරනවා. දැන් අපි කියමු මෙහෙම. ඔන්න ඇහෙන් අපිට ආශ කරන දේක් පේනවා. පේනකොට හිතට විඳීමක් ඇති වෙනවා. ඒ විඳීම ඇති වුණේ ඇස ඔස්සේ. එතකොට ඇහි විඳීම ඇති වෙන ගතිය තියෙනවා. අපිට මිහිරි හඬක් ඇහෙනවා. එතකොට හිතට සතුටක් ඇති වෙනවා. ඒ සතුට ඇති වුණේ කන ඔස්සේ. එහෙනම් කනේ තියෙනවා විඳින ගතිය. නාසයේ තියෙනවා ඒ විදිහට. දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා. මේවට පින්වතුනි කියන්නේ ආයතන 6. ආයතන 6 නිසා අපිට ස්පර්ශ වෙනවා මේ අරමුණු. එකතු වෙනවා. ස්පර්ශ වෙනවා කියන්නේ එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? විඳිනවා. එකතු වුණාම විඳිනවා. මේකට කොච්චර වෙලාවක් යන්න බෑද්ද? පැය වෙලාවක් කියන්න බෑ. එච්චර වේගවත්. වෙලාවක් කියන්න බැරි තරම් වේගින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට විඳීම හටගත්තු ගමන් මොකද වෙන්නේ? විඳීම හටගත්තු ගමන් වේදනා පච්චයා තණ්හා හිත ඇදීලා යනවා. හිත ඇදීලා යනවා. හිත ඇදිලා ගියාට පස්සේ යාට ඉන්න බෑ. එතනට එයාගේ හිත යනවා. හිත කියනවා අරක බලපං කී. එතකොට එයා බලනවා. හිත කියනවා අරක අසාපං කියලා. එතකොට එයා අහනවා. හිත කියනවා අරක කාපං ආරක බීපං. එතකොට බොනවා. එතකොට ඒ මොකද්ද? තෘෂ්ණාව. දැන් ඔන්න අද අපි මෙතනට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ පහසු වාඩි විලියක්ද අපහසු එකක්ද? අපහසු එකක්. මේ කැපවීමක්. අපි කැමති මේ විදිහට අතපය හකුලගෙන මේ විදිහට දාඩිය ගොඩේ මෙහෙම ඉන්නද? නැත්නම් හොඳ සනීපෙට ලොකු ඇඳක හාන්සි වෙලා හුලං වැඩි ඉන්නද? ආස මොකද්ද? අරකනේ දැන් කියපෙකනේ. ඔව් නමුත් දැන් අපි කැප වෙලා තියෙන්නේ මොකද්ද මේ? මේක ඉන්ද්‍රිය দমনේ. මේක මොකද්ද? ඉන්ද්‍රිය দমনේ. මේ ඉන්ද්‍රිය দমনේ තමයි ටික ටික මේ පුරුදු කරන්නේ. මේ විදිහට පුරුදු කරගෙන ගිහින් මනස මෝරණ කාලෙට මේ විදිහට ඉන්ද්‍රිය দমনේ පුරුදු කරගෙන ගියාම ටිකෙන් ටික අවංකවම කළොත් බොරුවට කළොත් නම් කරන්න දෙයක් නැහැ. අවංකවම කළොත් ඒ අවංක බව කියන එක මේ හිතට ගොඩක් බලවත් එකක්. එතකොට මේ අවංකකම කියන්නේ පුදුම එකක්. දවසක් ධර්මාශෝක රජුරෝ මිලින්ද ප්‍රශ්න තියෙන්නේ මේක. ධර්මාශෝක රජුරෝ ගංගාහිනට එනවා. ඇවිල්ලා අහනවා මේ හැබැයි මේ ගඟ උඩුගම්බලා යවන්න බැරිද? උඩුගම්බලා යවනවා කියන්නේ ගඟ මෙහිම පහළට ගලන්නේ උඩට යවන්න බැරිද කියලා අහනවා. එතකොට කියනවා නෑ මේක අහගෙන ඉන්නවා වෛශ්‍ය ස්ත්‍රියක්. වෙසඟන කියනවා මේ රජුරෝ මේ ගංගාව පහළට ගලන ගංගාව උඩු අතට හරවන්න බැරිද කියලා කියනවා. මට පුළුවන් කියනවා. කවුද මේක කියන්නේ?
පත්තිනි කෙනෙක්ද? කවුද මේක කියන්නේ? වෙසඟන. එතකොට ධර්මාශෝක රජුරවන්ට මිනිස්සේ ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ අභියෝගය අන්න බාර ආරන් කිව්වා. කවුද? වෙසඟන රජුරණ හැ නීච ස්ත්‍රියකට පුළුවන් මේ ගංගාව උඩු අතට හරවගෙන යවන්න. එන්ට කියපන් කියනවා. ස්ත්‍රිය එනවා. ඊට පස්සේ ආනවා ස්ත්‍රිය මේ නීච රස්සාවක් කරලා පුළුවන් ද කියලා නම් මේ ගංගාව උඩට හරවන්න. දේවයන් වහන්සේ මම කරන රස්සාව අවංකව කළා. මට පුළුවන් කියන උඩට යවන්න. පෙන්නපන් එහෙනම් කියනවා. ඇස් වහගෙන ටිකක් වෙලා හිටියා. මේ වෙසගෙන මෙන්න ගලාගෙන යන ගඟ නැවතුණා. මේන් උඩු අතට ගලන්න ගත්තා. උඩු අතට ගලන්න ගත්තා. පෙන මාලාවල් ගලගලා උඩු අතට හැරිලා වේගෙන් ගලන්න ගත්තා. සියලු දෙනාගේම ඇඟේ හිරිගඩු පිපුණා. ඊට පස්සේ වෙසගෙන ගෙන්නලා ඇහුවා වෙසගෙන මොකක්ද උඹේ අවංකකම කියලා ඇහුවා. කිව්වා රජතුමනි මගේ ළඟට එනවා රජ කුලිය අය. මගේ ළඟට එනවා බ්‍රාහ්මණ කුලිය අය. මගේ ළඟට එනවා වෛශ්‍ය කුලිය අය. මගේ ළඟට එනවා ශුද්‍ර කම්කරුවෝ එනවා. කවුරු ආවත් මම මුළු හිතින්ම නොවන වෙනසක් නොදක්වා හැමතෙම සේවයේ සමානව කරනවා. ඒකයි මගේ අවංකකම කිව්වා. බලන්නකෝ. මම කවදාවත් මේක රජ කුලී කියලා වෙනස්කමක් නැහැ. මේක නීච කුලී, මේක කම්කරුවා වෙනසක් සමානව මම මගේ සේවය දෙනවා කිව්වා. ඒක මගේ අවංකකම කිව්වා. ඒ අවංකකමටත් පුළුවන් නම් ගංගාවක් ගලවලා උඩ අතට හරවන්න. දැන් බලන්න හිතලා වෙසඟනේ එතකොට රජුරවන්ට වැඩ පෙන්නුයි. මේ ධර්මයේ හැසිරීමත් අවංකවම වෙන්න ඕන එකක්. මේ මිනිසුන්ගෙන් තන්නමාන බලාපොරොත්තු වෙයි. එහෙම නැත්නම් ගරු සත්කාර සම්මාන බලාපොරොත්තු වෙයි. ඊළඟට මැදුම් පිදුම් බලාපොරොත්තු වෙයි. ධර්මයේ හැසිරුණොත් ඒක අවංක එකක් නෙමෙයි. ධර්මයේ හැසිරෙන්න ඕනේ අවබෝධ කිරීමේ අදහසින්මයි. එතකොට ඔබ අද දවසේ සීලේ සමාදන් වෙලා ඔබ ඉන්ද්‍රිය සංවරයේ යෙදුනා නම් අවංකවම මේක ඔබට උදව් වෙනවා. මේක වෙනම account එකකට යනවා. බුදු කෙනෙක් පහළ වුණාම ඉස්සෙල්ලාම බලන්නේ ඔබේ ශරීරය නෙමෙයි. බුදුවරයන්ට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය කියලා ඥානයක්. ඒ ඥාණයෙන් බලන ඔබේ හිත යෝනිසෝ මනසිකාරයේ ඇති වෙන විදියට පුරුදු කරපු එකක්ද කියලා. ඊට පස්සේ බලනවා මේ පුරුද්දට උදව් වුණේ මොකද්ද? ඒ පුරුද්දට උදව් වුණේ මරණානුස්සතිය නම් මරණය ගැන දහම් දේශනවා. ඒ පුරුද්දට උදව් වුණේ අසුබේ නම් අසුබේ ගැන දහම් දේශනවා. ඒ පුරුද්දට උදව් වුණේ අනිත්‍ය මනසිකාරය නම් අනිත්‍ය ගැන දහම් දේශනවා. ඒ පුරුද්දට උදව් වුණේ අනාත්ම මනසිකාරය නම් අනාත්ම මනසිකාරයෙන් දහම් දේශනවා. වහා අවබෝධ කරනවා. දැන් එතකොට බලන්න කෙනෙක් පුරුදු කරපු රටාවෙම නෙමෙයිද යන්නේ. මං කිව්වේ නැද්ද? වපුරන රටාවෙම යන්නේ කියලා වපුරාගෙන. පුරුදු කරන රටාවෙන් යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පටිච්චසමුප්පාද මෙනෙහි කළා. මේ හේතුඵල ධර්මයේ මෙනෙහි කළා. ඊට පස්සේ උන්වහන්සේ ගාථාවක් වදාලා. කවුරුත් කියන්නේ මේ ගාථාව? සාදු
යදාහවි පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මන්ති බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදය මෙනෙහි කරලා මේ ගාථාව පැවසුවා. උදානයක් මේ. උදානය කියලා කියන්නේ උතුරලා යනවා. ඕවර්ෆ්ලෝ. උතුරලා යනවා. උදානය කියන්නේ දැන් අපි කාලයකට වතුර දානවා. කට ගාවෙන උතුරලා යනවා නම් වැඩි හරිය නේද? උදානය කියන්නේ මේ වගේ එකක්. එතකොට උන්වහන්සේ පටිච්චසමුපාදේ අවිද්‍යාපත්‍ය සංකාරයක හොඳට මෙනෙහි කරනකොට උන්වහන්සේට මෙන්න මේ ගාථාව නිකම්ම මෝට නැංගුණා. මොකද්ද? යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. ආතාපිනෝ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතු. ජායතෝ කියන්නේ ධ්‍යාන වඩන. බ්‍රාහ්මනස්ස කියලා කියන්නේ නිකලෙස් රහත් මුනිවරයා. ඒ මුනිවරයාට මේ හේතුඵල ධම වැටහීම ඇති වෙනකොට අතස්ස කංඛා වපයන්ති සබ්බා. ඔහුට සියලු සැක සංකා නැතු යනවා. මොකද හේතු යතෝ පජානාති සහේතු ධම්මං. මේ හේතු සහිත වූ ධර්මයේ වැටහෙන නිසා. එතකොට මේ පටිච්චසමුපාදයට කියනවා සහේතු ධර්මයේ. හේතු සහිත ධර්මයේ. පටිච්ච කියන වචනේ තේරුම පටිච්ච. පටිච්ච කියන්නේ පටිච්ච කියන එකේ තේරුම මොකද්ද? පටිච්ච කියන්නේ හේතුව. කාරණේ කිම් පටිච්ච කුමක් නිසාද? පස්සම් පටිච්ච ස්පර්ශය නිසා. එහෙම පාලි භාෂාව තියෙනවා. එතකොට පටිච්ච කියන වචනේ තේරුම හේතුව. ප්‍රත්‍ය උපකාරක ධර්මයේ උදව් වෙන දේ තමයි පටිච්ච කියන වචනේ තේරුම. පටිච්ච සමුප්පාද කියන්නේ ඒ හේතුන්ගෙන් හටගන්න දේ. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන එකේ තේරුම. එතකොට එහෙනම් දැන් අපිට ලැබිලා තියෙනවාද මේ ඇස කන නාසය දිවකය මනස? මේවා මොකෙන් හම්බ වෙච්චද? හේතුන් නිසා හම්බ වෙච්ච දේවල්. එතකොට මේ ඇස කන නාසය දිවකය මනස හම්බ වෙන්න අපට ලැබෙන්න දැන් අපි කියමු දැන් ඕගලන්ට හම්බෙලා තියෙනුනේ ඇස කන නාසය දිවකය මනස කියලා හයක්. ඔයගොල්ලෝ ඔකට සැටිස්ෆයිද? දැන් සාහිබටපත් වෙලාද? මට මේ ඇස් දෙක ෂෝක් නෑ මදි. මේ කන් දෙක මට ෂෝක් ඒකත් මදි. මේ නාහි මිටුඩ චූට්ටක් වග ගැහුණා නම් හොඳයි. ඒකත් මදි. මේ දත් සෙට් එක නෑ මේක හරි නෑ වෙන එක තිබ්බනම් හොඳයි. මේ බෙල්ල නෑ මදි හීනේ වුණා නම් හරි. මේ ඇඟ තව පොඩ උස ගියා නම් හොඳයි. සැටිස්ෆයිද? නෑ. මේ හිත මේ හය ගැනම කලකිරෙන්න. මේ හය අයිති දුකට. මේ හයම අයිති දුකට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් තැනක ඇස ඇද්ද එතන දුක ඇත. මේ ඇසේ තමයි සියලු රෝග හටගන්නේ. මේ කන් වල තමයි සියලු කන් රෝග හටගන්නේ. මේ නාසයේ තමයි සියලු දුක් හටගන්නේ. මේ කටේ තමයි හටගන්නේ දත් රෝග. මගෙම දැනුත් දත් කැක්කම. මේ දතට ඉදිනවා. ඕගලන්ට නෑ නේ හටගන්නේ. ෂෝක් නේ. දත් කැක්කම හටගන්නේ නැද්ද? එපා වෙන්නේ නැද්ද? දත් කැක්කම ගත්තාම මේ කනත් කැක්කමයි ඇහත් කැක්කමයි ඔළුවත් කැක්කමයි හටගන්නේ නැද්ද? මේ ආයතන හය හටගත්තාම
දුකමයි හටගන්නේ. කයේ ගත්තොත් කේසාන්තයේ සිට පාදාන්ති දක්වා රෝග නිද්දං රෝගයන්ගේ කැදැල්ල. එතකොට අපිට මේ ඇස කන නාසය දිවකය මනස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්න නැතුව අපි නැවත නැවත මේකම ආස කරගෙන හිටියාට අපිට ලැබෙන්නේ ආස කරන විදියට නෙමෙයි. ආස කරන විදියට නෙමෙයි ලැබෙන්නේ. එහෙනම් ආස කරන විදියට නෙමෙයි ලැබෙන්නේ. එහෙනම් කොහොමද ලැබෙන්නේ? වපුරපු විදියට. ආස කරපු විදියට නෙමෙයි ලැබෙන්නේ, වපුරපු විදියට. වපුරුවේ මිරිසට නම් රතුළුණුද හම්බෙන්නේ? මිරිස්. වපුරුවේ තල නම් තල. වපුරුවේ සහල් නම් ආන්ගේ ආස කරපු විදියට ලැබෙන්නේ. මේක ඉවරයක් නැහැ. මේකේ අවසානයක් නැහැ. කෙලවරක් නැහැ. මේක හිතාමතාම සංවර කරගන්න ඕනි. මේ ආයතන 6 මක් කරන්න ඕනේද? හිතාමතා සංවර කරගන්න ඕනි. එහෙම සංවර නොකරගත්තොත් අපිට උදව්වක් පිහිටක් මොකුත් ලැබෙන්නේ නැහැ. මේක හිතාමතා සංවර නොකරගත්තොත් අපිට කිසිම පිහිටක් නැහැ. ඒ නිසා මේක දැන් මං මේ හිතන්නේ නිකන් මේ මිනිස්සු පෞරස් කරගන්නේ කුමක් පිනවන්න ගිහිල්ලාද? ඇස පිනවන්න ගිහිල්ලා, කන පිනවන්න ගිහිල්ලා, නාසය පිනවන්න ගිහිල්ලා, දිව පිනවන්න ගිහිල්ලා, කය පිනවන්න ගිහිල්ලා මේ ආයතන 6න් රැස් කරගන්න පින්න. දැන් අපි ගත්තොත් හිතෙන් ඕගොල්ලෝ කාමේ මෙනෙහි කරනවද නැද්ද? හිතෙන් මෙනෙහි කරනවනේ. හිතෙන් මෙනෙහි කරන දේවල් කරුණු 3කට දාමු අපි. රාගය, ද්වේෂය, මෝහය. මේ තුනම හිතට මෙනෙහි වෙනවද නැද්ද? මෙනෙහි වෙනවා. මේක මෙනෙහි වෙන වෙලාවට මේකේ හිත බැස ගන්නවද නැද්ද? බැස ගන්නවා. මේකේ අපි ආස්වාදේ හොයනවද නැද්ද? අන්න සසර. ඕකට තමයි සසරේ යනවා කියන්නේ. ඒකට තමයි සසර යනවා කියන්නේ. එතකොට කෙනෙක් ඒකට එරෙහිව හිතනවා. කොහොමද එරෙහිව හිතන්නේ? වෙන දේවල් හිතන්න ගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ගන්නවා. ඒක ආйти වෙන්නේ මොකේද? රාගෙටද? නැහැ. ද්වේෂෙටද? නැහැ. මෝහෙටද? නැහැ. ඒක ආйти වෙන්නේ ශ්‍රද්ධාවට. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරගන්න. අපි ගම්මු ඒක මොකද්ද බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීම? බුද්ධානුස්සති. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට කිව්වේ නැද්ද බුද්ධානුස්සතිය දෙන්න කියලා? පටිච්චසමුපාදෙ මෙනෙහි කරනවා. ඒක මොකේද ආйти? ධම්මානුස්සති. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. සංඝානුස්සති. යෝනිසෝ මනසිකාරය දෙනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. යෝනිසෝ මනසිකාරය ඔක්කොටම ඕනේ. යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව කරන්න බෑ. දැන් මේ වගේ රාගය මෙනෙහි කර කර ඉන්නවා. රාගය මෙනෙහි කර ඉඳලා නැද්ද? නෑ. රාගය මෙනෙහි කර ඉඳලා තියෙනවා. හිත කවදාවත් ඇති වෙනවද මේ රාගය මෙනෙහි කර ඉඳලා? හිතට ඇති වෙනවද? ඇතිවිල්ලක් නැහැ. ද්වේෂය මෙනෙහි කර ඉන්නවා. හිතට ඇති වෙනවද මේක? ඇතිවිල්ලක් නැහැ. මෝහය මෙනෙහි කර ඉන්නවා. ඇති වෙනවද හිතට? ඇතිවිල්ලක් නැහැ. හැබැයි ඒ රාග මෙනෙහි කරන්නටත්, ද්වේෂ මෙනෙහි කරන්නටත්, මෝහය මෙනෙහි කරන්නටත් යෝනිසෝ මනසිකාරය ඕනේද? යෝනිසෝ මනසිකාරය ඕනේ. රාගය මෙනෙහි කරන්නටත්, ද්වේෂය මෙනෙහි කරන්නටත්, මෝහය මෙනෙහි කරන්නටත් යෝනිසෝ මනසිකාරය ඕනේද? දැක්කනේ. ඔව් කිව්වා.
ඒ ඔක්කොම සිද්ධ වුණේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. හිත තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි පින්වත්නි. හිත තියෙන්නේ කොහෙද? අයෝනිසෝ මනසිකාරේ. සුටුස් ගාලා රාගේ උපදිනවා. තප්පරයක් යන්නේ. සුටුස් ගාලා ද්වේෂය උපදිනවා. තප්පරයක් යන්නේ. මෝහය උපදවන්ට තප්පරයක් යන්නේ. සුටුස් ගාලා උපදිනවා. කුසලයක් උපදවන්ට මොනතරම් වීරියක් ගන්නවද? ඕන නිදිමත එනවා. කුසලයක් උපදවන්න මොනතරම් වීරියක් ගන්නවද? ඕන් අහක යන ආසාවක් හිතට එනවා. එක්ක ප්‍රශ්නයක් ඔලුවට එනවා. එක්ක මොන හරි තමන් දුකටපත් වෙච්ච එකක් මතක් වෙනවා. බාධා වෙනවද නැද්ද? බාධා වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ අර බාධාව මැඩගෙන ඒක මල පුබුදවා ගන්නවා වගේ මෙනෙහි කර කර උඩට ගන්න එක. මේ කාලේ මිනිස්සුන්ට නැති එක. මේ කාලේ මිනිස්සුන්ට නැති කිව්වට කමන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද කරන්නේ? මල පුබුදවා ගන්නවා වගේ මෙනෙහි කර කර උඩට ගන්නවා. අරන් හිතේ බලවත් කර ගන්නවා. අරකට මුකුත් නැහැ. දැන් අපි ගමු ගඟක වේගෙන් ගහගෙන මහවැලි ගඟ වේගෙන් උතුරනවා දැකලා තියෙනවද? වේගෙන් යනවා. ගඟේ වේගෙන් ගහගෙන යන එකට ඔබ පැන්නා. ගහගෙන යනකොට ඔබට උත්සාහ කරන දෙයක් තියෙයිද? නෑ. නිකම්ම ගහගෙන යනවා. අයෝනිසෝ මනසිකාරය හිම එකක්. උත්සාහ කරන්න දෙයක් නෑ. රාගෙට සෙට් කරන්න විතරයි තියෙන්නේ. නිකම්ම යනවා. උත්සාහ කරන්න දෙයක් නෑ. ද්වේෂයට සෙට් කරන්න තියෙන්නේ. නිකම්ම යනවා. උත්සාහ කරන්න දෙයක් නෑ. මෝහයට සෙට් කරන්න තියෙන්නේ. නිකම්ම යනවා. බුද්ධානුස්සතිය වීරිය කරන්න ඕනේ. ධම්මානුස්සති වීරිය කරන්න ඕනේ. සංඝානුස්සති මේ වීරිය කිරිල්ල කරනකොට අපිට හැකියාවක් આવොත් මේක උඩට නංව ගන්න කරන රැස් කරන පිං අන්න යෝනිසෝ මනසිකාරයෙන් ඵල ලැබුවා. ඒ කොහොමද? දැන් මම යෝනිසෝ මනසිකාරය ගැන ඔබට කිව්වේ. යෝනිසෝ මනසිකාරයෙන් පින කරනකොට අපි ගමු මෙහෙම එකක්. ඔන්න ඔබ මල් අරගෙන බෝධින් වහන්සේ වඳින්න ආවා. ඇවිල්ලා බෝධින් වහන්සේ ළඟ අතු ගාලා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර අතු ගෑවා. ඇමතුවා. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර මල්ලාසන අස් කළා. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර මල්ලාසන පිහි දැම්මා. දැන් බාහිර සිටිවිලි දුන්නේ නැහැ ඔබ එකකටවත් එන්න. ඔබේ රස්සාවේ ප්‍රශ්න දුන්නේ නැහැ ඒක. ඔබේ රස්සාවේ තියෙන කැපිලි කෙටිලි ඒව දුන්නෙත් නැහැ. ගෙදර රණ්ඩු සරුවල් ඒව වලට දුන්නෙත් නැහැ. අරකම මෙනෙහි කර කර දැන් ඔබ කැප වෙලා යනවා. ගිහලා ඕන දැන් ඔබ වාඩි වෙලා බෝධින් වහන්සේ දිහා බැලුවා. ඇස් දෙක අරලා බැලුවා. ඔන්න බෝධින් වහන්සේ හිතට මවා ගත්තා. දැන් ඔබ හිතනවා අනේ මේ බෝසෙවනේ එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට වත් වුණානේ. අනේ මේ බෝසෙවනේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකෙන් ඈතර වුණානේ. උන්වහන්සේ නිකලෙස් වුණානේ කියලා දැන් මෙනෙහි කර කර දැන් ඔබ ඇස් වැහෙනවා. දැන් බෝධින් වහන්සේ ගැන මෙනෙහි කර කර බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ඉන්නවා. දැන් ඔබට අමතක වෙනවා රසාව. ඔබට අමතක වෙනවා ගෙදර කැම්පින්. ඔබට අමතක වෙනවා බාහිර ප්‍රශ්න. ඔබට හිතට ප්‍රීතියක් හට ගන්නවා. හිතට සතුටක් හට ගන්නවා. ඇඟට නිකන් නෑවුවා වගේ ඇඟටත් සිසිල දැනෙන්න ගන්නවා. අන්න යෝනිසෝ මානසිකාරය. කරලා බලන්න. දැන් ඔන්න ඔබට ගෙදර විවේකයක් හම්බ වුණා. අපි කිමු ඔන්න ගෙදර ආස්පස් කළා. ආස්පස් කරලා මොනවා හරි යුවා අතුපතු ගෑවා. දැන් ඔබ හිතනවා පටිච්චසමුප්පාදේ මම මෙනෙහි කරන්න ඕනේ. කියලා ඔබ පටිච්චසමුප්පාදේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න මුලදී බෑ. මුලදී මහා යුද්ධයක්.
හිත අදින්නේම පල්ලට. පල්ලටමයි අදින්නේ. හිත අදින්නේ රාගෙට. හිත අදින්නේ ද්වේෂෙට. හිත අදින්නේ මොහිට. ඔන්න ඔබ පටිච්චසමුපාදේ මෙනෙහි කර කර ඉන්නකොට ඔබට මතක් වෙනවා කේක් හදන විදිය. ඊට පස්සේ එහෙනම් පිටි ටික ලෑස්ති කරන්න ඕනේ. අන්න පටිච්චසමුපාදේ පැත්තක පිටි ලෑස්ති කරනවා. අන්න හිතේ වගේ එකක්. හිත හැමදෙස්සෙම ඊළඟට ඔබට මතක් වෙනවා ඔබේ දරුවෝ. නෑ ඒව අමතක කරන්න ඕනේ පොඩි වෙලාවකට හරි ධර්ම කරා යන්න නම්. මොකද හේතුව අපිට අවස්ථාවක් වෙනවා පින්වතුනි මරණාසන්න අවස්ථාව. මරණ අවස්ථාවේදී අපිට මේ කකා බිබී හිටපුවා අපි හදපු ගෙවල් දොරවල් අපේ අඹදරුවෝ අපේ සල්ලි බාගේ අපේ සතු දේවල් මේවා හිත ආලකට ගන්න එපා. හැබැයි ඒක පස්සේ කරනවා කියලා හිතුවොත් කරන්න බෑ. ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. පස්සේ මට සුළු දෙයක් මට මේක අතාරින්න පුළුවන් කියලා අපි නිකන් හිතනවා නෙවෙයි. ඒ මායාව. ඒ හිතේ මායාව. ඇත්ත නෙමෙයි. ඇත්ත හිත වැළඳගෙන ඉන්නේ. හිත වැළඳගෙන ඉන්නේ. මේ චූටි දේවල් අතාරින්න බැරුව ඉන්නවා හිත වැළඳගෙන. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ස්වාමීන් වහන්සේලා හිටියා මේ සිවුරට ආසාවෙ කාව වෙලා උපන්නා. ගොඩාක් ගෙවල් වල මැරිලා ගිහිල්ලා මිනිස්සු උපදින්නේ හූන වෙලා, කැරපොත්තු වෙලා, කුරුමිනි වෙලා උපදින්නේ. දන්නේ නැහැ. ආයේ මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි නෑ. මේක තේරෙන්න නම් සටන පටන් ගන්න ඕනේ. හිතේ ස්වභාවය තේරෙන්න හිතත් එක්ක තමන් සටනේ යෙදෙන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ මේ හැබෑම සටන තියෙන්නේ කොහෙද කියලා. හිතත් එක්ක සටනේ යෙදුනාම තමයි තේරෙන්නේ සටන කොහෙද තියෙන්නේ කියලා. මේක මායාවකින් කරන්න බෑ. ඊළඟට කලබල වෙන්න එපා. හිත සංසිඳුණා කියලා, හිත සමාධිගත වුණා කියලා, හිත එකඟ වුණා කියලා, දැන් මං හරි සෝවාන් වුණා තමයි, දැන් හරි ධ්‍යාන ලැබුවා තමයි කියලා එහෙ වගේ මුලා වෙන්න එපා. මුලා වෙන්න එපා. නුවණින් විමසීම කියන එක මුලාවකට අයිති එකක් නෙමෙයි. අයෝනිසෝ මනසිකාර්යමයි මුලාවකට අයිති එක. හැබැයි මේකේ ඔබට මතකද මම මුලින්ම කිව්වා දැල ඉලලා තියෙන්නේ කියලා. දැල එලලා තියෙන්නේ ඊතර වෙන්න දෙන්නේ නැහැ. යාන්තම් හිතේ විතක්ක ਵਿਚාර හැදිලා හිත එකඟ වෙනකොට ඔන්න එක එකව පේන්න ගනි. සමහරුන්ට පේනවා ඒවා. දෙවිවරු අයිලම අදිනවා පෙනෙයි. අම්මන් දන්න එක හාඳුරු කෙනෙක් කියනවා. ඒ හාඳුරු භාවනාවට වාඩි වෙලා ටික වෙලාවකින් දෙවි කෙනෙක් ඇවිල්ලා වඳිනවා. රාහතන් වහන්සේට নমස්කාර වේවා කියලා කියනවා. මෙයාට ඇහෙනවා. ඒ හාඳුරු හිතුවා දැන් මොකද්ද? රහත් කියලා හිතුවා. අනේ පුතත්ජන. රහත්සියා සෝවාන්වත් නැහැ. මොකද හේතුව මේක ඒ වගේ මේ හිතට එන මුලාවකින් ගන්න එකක් නෙමෙයි. නුවණින් විමසලාම ඇති කරගන්න එකක්. එතකොට නුවණින් විමසලා පුරුදු කිරීම තමයි අපි පුරුදු කළ යුත්තේ. මේ විදිහට පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ ළඟට වදාලා උන්වහන්සේ පටිච්චසමුපාදයේ නිරෝධෙත් මෙනෙහි කළා. මේ නැති කල්ලි මේ නැත්තේය. මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වේ. අවිද්‍යාව නිරුද්ධ වෙන කල්ලි සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙන කල්ලි විඥානය නිරුද්ධ වේ. විඥාන නිරුද්ධ වෙන කල්ලි ඒක මේ වගේ පින්වත්නි. අපි කියමු මොනවා හරි ලී දෙකක්, දඬු දෙකක්, එක්කෝ ලී දෙකක් මෙහෙම එකට එකතු කරලා තියනවා කියලා. එකට මෙහෙම එකතු කරලා ලී දෙකක් තියෙනවා. එතකොට ඒ ලී දෙක තියෙන්නේ කොමක් නිසාද? මේ ලී නිසා මේ ලී ඇත්තේය. නේද? එතකොට අපි එකක් අදිනවා. එකක් ඇද්ද ගමන් දෙකම වැටෙනවා.
අවිද්‍යාව නැති නිරුද්ධ වූ කල්ලි සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වූ කල්ලි විඥානි නිරුද්ධ වේ. විඥානි නිරුද්ධ වූ කල්ලි නාම රූප නිරුද්ධ වේ. ඒක තමයි හේතු ප්‍රත්‍ය ස්වභාවයේ හැටි. නාම රූප නිරුද්ධ කල්ලි ආයතන හය නිරුද්ධ වේ. ආයතන හය නිරුද්ධ කල්ලි ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ කල්ලි විඳීම නිරුද්ධ වේ. විඳීම නිරුද්ධ කල්ලි තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ කල්ලි උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ කල්ලි භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ කල්ලි ඉපදීම. එහෙනම් උපදිනවා කියන්නේ මොකෙන්ද හටගන්නේ? ඉපදීම මොකෙන්ද හටගන්නේ? භවයෙන්. භවයේ තිබුණත් උපදිනවා. භවේ නැත්තම් උපදින්නේ නැහැ. මෙන්න පටිච්චසමුපාද විස්තරය. එතකොට පින්වත්නි ඔබ මහන්සි ගන්න මෙන්න මේකට. පරිසම්පාදේ පාඩම් කරගන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පාළි එක පාඩම් කරගන්න. පටිසම්පාද නිරෝධේ පාඩම් කරගන්න. අවිජ්ජායත්තේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධ පාඩම් කරගන්න. පාඩම් කරගෙන ඒකේ සිංහල එක ඉගෙන ගන්න. ඔබට ගොඩාක් උදව් වෙයි. අපේ මම අර අලුත් දහම් වැඩසටහන කියලා පොත් වර්ගයක් තියෙනවා. ඒකේ පරිසම්පාදේ බොහොම සරල විදිහට තෝරලා තියෙනවා. ඔබ මේ දැනුම ගන්න. මනුෂ්‍යාත්මයේ මිනිසෙකුට ලැබෙන දුර්ලභ දැනුමක් තමයි බුදු කෙනෙකුගේ අවබෝධය. මේ හැමතැනම තියෙන කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තියෙන. මේක හරි දුර්ලභ එකක්. මේ දුර්ලභ දැනුම ගන්න මැරෙන්න ඉස්සර වෙලා. මොකද අපි හැමදාම ඉඳ ආපු අය නෙවෙයි. කොයි වෙලා හරි මාත් මැරෙනවා ඔබත් මැරෙනවා. එතකොට අපි මේ හැමදාම ඉඳ ඇවිල්ලා නැහැ. එතකොට අපිට හැමදාම ඉඳ ආත කළත් බෑ. ඕන වුණත් බෑ. ඉතින් ඒ නිසා අපිට මැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මැරෙනකොට හිස් සතින් මැරෙන්න එපා. හිස් සතින් මැරෙන්න එපා. අපි මෙහෙම කියමු. ඔන්න දැන් අපි ඔක්කොම මැරෙන්නේ මේ මොහොතේ. කොහේ ඇයිද මේ ඉන්න කට්ටිය? මම මගේ කර්මානුරූපව මං කොහේ හරි කියලා උපදී. ඔබ දැන් සාමාන්‍ය මම නම් ආස මේ කිසි දෙයක් මතක් කර නැතුව බුදුරජාණන් වහන්සේ සීකර ගන්නයි. ඔබ ආස. එතකොට ළමයි පවුනේ. එතකොට ගෙවල් හරි නෑ නේක. එතකොට පර්ස් එක හිත මේවා යනවාද නැද්ද? අන්න පුරුදු කරන්න ඕනේ හිත. මං අද මැරුණොත් මම මොකද්ද මට තියෙන්නේ කියලා. මං අද මැරුණොත් මොකද්ද තියෙන්නේ කියලා හිත පුරුදු කරන්න. නිකන් හිතින් හිතන්න. මට මගේ දරුවෝ දිහා බලාගෙනද මම මැරෙන්න ඕනේ. මගේ ස්වාමියා දිහා බලන්ද මම මැරෙන්න ඕනේ. මගේ හතුරන්ගෙන් පරිගන්නද මම මැරෙන්න ඕනේ. කල්පනාක් නෑ මට මේ එකක්වත් නෙමෙයි. මං තෙරුවන් සරණේ පීඨාගෙනයි මැරෙන්න ඕනේ. ආන් ඒක හිතේ තියෙන්න ඕනේ. එහෙම ධර්මයේ පුරුදු කරන්න. ධර්මයේ තියෙන්නේ පුරුදු කිරීමටයි. ධර්මයේ එහෙම පුරුදු කරන්න. පුරුදු කර කර පුළුවන් තරම් මං තව එකක් එකට උදව් වෙන්න කියන්නම්. මේ ධර්මයේ පුරුදු කරන්න ඉවසීම පුරුදු කරන්න. කලබල වෙන්න එපා. ඊළඟ එක පුළුවන් තරම් කතාව අඩු කරන්න. කතාව අඩු කරන්න. ටීවී එකට ඇබ්බැහි වෙන්න එපා. නාටකම් වලට හිත ඇබ්බැහි කරන්න එපා. ඒ ඔක්කොම මායාවේ දැල එලලා තියෙන. ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වෙන්න එපා. දැල එලලා තියෙන. හිතේ තියෙන රාග නිසා රාගය ඇති වෙන දෙයට හිත ඇදිලා යනවා. හිතේ තියෙන ද්වේෂය නිසා ද්වේෂය ඇති වෙන දෙයට හිත ඇදිලා යනවා.
මෝහය නිසා මෝහය ඇති වෙන දෙයට හිත ඇදිලා යනවා. මේක වළක්ව ගන්න. උත්සාහයක් ගන්න. වීරියක් ගන්න. දැන් ඔන්න මේ 2562 2563 වෙනකොට අපි ඉඳී දන්නෙත් නැහැ. නැද්ද දන්නෙත් නැහැ. හැබැයි උත්සාහයක් ගත්තොත් මේ ධර්ම හිත පිටවන්න. ඒකට මේක කරන්න. දැන් ගමන බිමනක් යද්දී අපි කොහොමද දැන් ඔබ මෙතන ඉන්නවා. දැන් ඔන්න පොඩි විවේකයක් හම්බ වෙනවනේ. අපි කොහොම පොඩි යන්න ඕනේ වෙනවා টয়ලට් එකට. මම බුදුන් සරණ ගියා. මම බුදුරජාණන් සරණ ගියා කියලා එක මෙනෙහි කර කර යන්න. සරණ මෙනෙහි කර කර යන්න. පය පැකිලි වැටෙනවා. නහර පුපුරලා මැරෙනවා. සරණ මෙනෙහි කර කර නම් ගියේ. හිතේ පිහිටන්නේ මොකද්ද? සරණ. දෙවියන් අතර යනවා. දැන් අපේ හිතේ පදිංචි වෙලා තියෙන දේවල් අපිට පේන්නේ නැහනේ. අම්මෝ මේ හිත ඇතුලේ තියෙන දේවල් නම් මතක් කරන්න එපා. එච්චරටම මේ හිත අහිත පිනිස පවතින දේවල් වලින් පිරී නැද්ද? හා ඇත්ත කියන්නේ? හිතසුව පිනිස පවතින දේවල් අඩු නැද්ද? අඩුයි. ඒකනේ ඇත්ත தත්ත්වය. ඉතින් ඒ නිසා මේ බුදු ගුණ මෙනෙහි කර කර යන්න. ධර්මයේ මෙනෙහි කර කර යන්න. ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ මෙනෙහි කර කර යන්න. රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කර කර යන්න. සීලය මෙනෙහි කර කර යන්න. අද දවසේ දැන් අපි කියමු දැන් ඔබ අද උදේ සිල් ගත්තනේ. මේ වෙද්දි බොරුවක් කියුන්නේ නැහනේ. නෑ. සතු මරුනේ නැහනේ. හොරකමක් කළේ නැහනේ. නෑ. වෙන වලත් වඩන්නේ නැහනේ. නෑ. එතකොට ඔබ අවංකවම සීලේ පිළිපදලා දැන් ඔබ සිල් පාලන කරාට පස්සේ මම අද දවස පුරා මෙහිම සිල් සමාදන් වෙච්ච කෙනෙක් කියලා සීලය මෙනෙහි කර කර යන්න. මේකට තියෙන ලොකුම අවාසිය මොකද්ද කියලා දන්නවද ඔබ? ඔබේ කට. කටමයි අවාසි. පුළුවන් තරම් වචන අඩු කරන්න. ඇයි මේ කටේ ස්වභාවය අවසානයක් තියෙයිද? ධර්ම කතාවෙන් පටන් ගන්නවා ඉවර වෙන්නේ දෙතිස් කතාවෙන්. වෙන්නේ නැද්ද එහෙම? ඒ නිසා කට පාලනය කරගෙන හිත මේකේ ප්‍රධාන ඒක හොඳට තේරුම් අරගෙන ඔබ වාසය කළොත් ඔබට ලොකු යහපතක් සිද්ධ වෙනවා.